සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙකුටම කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් අන්තර්ජාලය ඔස්සේ මේ විසුරුවා හරින්න මේ ධර්ම දේශනා විශේෂෙන් කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය තුළින් කළඹු ටෙලිවිෂන් අන්තර්ජාල මාධ්‍ය ෆේස්බුක් පේජ් එක ඒ වගේ විශේෂයෙන් අපි වටා එකතු වෙලා ඉන්න. විශේෂෙන් අපේ පේස්බුක් පේජ් එකත් එක්ක ලක්ෂ 5කට එහා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ හැම දෙනාටමත් YouTube ඔස්සේ මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් අපි ධර්මය ඔබ වෙත අරගෙන යන්න පුළුවන් හැම මාධ්‍යයක්ම උපයෝගී කරගෙන වර්තමාන බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් ශ්‍රවණය කරලා ජීවිතයේ සකස් කරගන්න පුළුවන් ආකාරයට ධර්මදානමේ මහා පින්කමක් මේ තුළ සිදු කරන. තින් අද මේ උතුම් ධර්මදානමේ පින්කමේ පින්බර දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටින ඉන්ද්‍රාණි පියතිලක මෑණියන්. තේ මෑණියන් තමයි මේ ධර්ම දේශනාවේ දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ වසර 19කට පෙර අභාව ප්‍රාප්ත වූ කලාහේම පියතිලක තම ස්වාමියාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණක්. ඒ වගේම මිය පරලොවගේ පරම්පරාගත සංසාරගත ඥාතීන්ට පින්දීම. AB කරුණාවතී මහත්මිය ඒ මෑණියන් PH පීරිස් සිල්වා මහතා පියාණන් සිරිසේන සේනානායක ශීලා සේනානායක කියනේ දෙපළ ඇතුළු හේමසිරි ගුණරත්න මහත්මා ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් විශේෂෙන් ඉන්ද්‍රාණි පියතිලක මෑණියන්ට නිදුක් නීරෝගී භාවය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ජූනි මාසෙ 28 වැනි දිනට ජන්මදිනය සැමරූ චන්දනී පියතිලක දියණියටත් නිදුක් නීරෝගී සම්පත්තිය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය පවුලේ බෑනවරු මුණුබුරු මිනිපිරියන් ඇතුළු හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනය ඒ පිංහතුගේ පින්බල දායකත්වය අරමුණු බවට පත්වෙනවා. තිය හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරන. පිංහතුනේ අද අපි මේ ධර්මානු ශාසනාවදි විශේෂෙන් ඔබට කල්ප විග්‍රහයක් ගැන මේ කල්පය ගැන ඔබ තේරුම් ගත යුතු ආකාරය ගැන විස්තර කරලා දෙනවා. ඒ වගේම අපිට මේ කල්පය කියන්නේ මොකක්ද ආයුෂ් කල්පය කියන්නේ මොකක්ද අන්තක් කල්ප කියන්නේ මොනවද මහා කල්පයකට අන්තක් කල්ප කීයක් තියෙනවාද ඒ වගේ මේ විශ්වය විනාස වෙන්නේ ලෝක විනාසයක් සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද මේ ලෝක ධාතුවක් හටගන්නේ කොයි ආකාරයටද ඒ වගේ විශේෂෙන් මෙවැනි යුගයක ජීවත්වෙන අපි දන්නවා අද ලෝක එන්න විපත් වැඩිවෙන යුගයක් නොසිතන විදිහට ස්වභාවික විපත් වසංගත රෝග විපත් වේගෙන් ලෝකෙ පැතිරීගෙන යන කාලයක්
එවැනි යුගයේ අපි අපේ පෙරපින් මතු කරගන්නේ කොහොමද. අපේ ජීවිතවල අපිට අපි සසර කරපු පින් තියෙනවා. ජීවිතයේ බේ ජීවිතය කරපු පින් තියෙනව යටපත් වෙච්චේවා. ඒ පිනේ විපාක මතු කරගෙන කුසල් බලවත් කරගන්නේ කොහොමද. අද අපි මේ ධර්මාණු ශාසනාව තුළ ඉතාම වැදගත් මේ කාරණා කීපේ සාකච්ඡා කරන. පිංහතුනි ඔබත් මමත් අපි කවුරුත් ජීවත්වෙන්නේ බොහොම භයානක සංසාර ගමනක. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අනම තග්ග කියන සංයුක්තය තුළ දේශනා කරා අනම තක්ගෝ භික්කවේ සංසාරු. මහනෙන මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නැපඥා ඇති පටන්ගත්ත කෙලවරක්කත් හොයන්න බැරිතරක් දීර්ග සංසාර ගමන. මේ සත්වයාගේ සංසාර ගමනේ පටන්ගත්ත කෙලවරක් බුදු කෙනෙකුට බුදුවැසිංවත් දකින්න බැරි තරන් දීර්ග කෙලවරක් නොපෙනෙන සංසාර ගමන. දැන් අපි ගත්තොතුන් අපි ඉස්සල්ලා කල්පය ගැන තේරුම් ගන්න කලින් මේ උපමා කීපි තේරුම් ගමු. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා සාමේනී භාග්‍යතුන් වහන්ස ඔය කල්පය කියනෝ කල්පය කියන්නේ කොච්චරද. දැන් අපි මේ කතා කරන්නේ මහා කල්පයක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දුගානකින්නම් කල්පය බින්දුගානකින් ඉලක්කමෙන් කියන්න බෑකි. ඒ තරන් දීර්ගයි. දැන් ඔබට හිතෙන්ට පුළුවයිති ඉලක්කමෙන් කියන්න බැරින. මොකද අපි දන්න අපි සමහර දේවල් ඉලක්කමෙන් කියන්න අවුරුදුවලින් ගත්තත් අවුරුදු 100 1000 ලක්ෂේ අපිට තේරෙනවා ඉලක්කමෙන් කියපුහම. හැබැයි සමහර ඒවා තියෙනවා අපිට ඉලක්කමෙන් කිව්වත් බින්දුගාන වැඩිවෙන්න අපේ නිකං ඔළුවත් විපිලිසර වෙනවා. හිතාගන්නවත් බැරිව තියෙනවා. දැ ඔබ නිකං හිතන්න මෙහෙම කිවොත් 1.250ක් විතර හිතාගන්නවත් බෑන ඔබට ඉලක්කම කියාගන්නවත් බෑ හිතන්නවත් බෑ. ඒවගේ බුදුරජාණන් වහන්සේ වදාලා කල්පය කියන්න මෙච්චරක් කියලා බින්දුගානෙන් කියන්න බැරි තරන් දීර්ඝ කාලයක් කිය. එතකොට මේ කෙනා මේ බමුණා බුදුහාදුරගෙන් ප්‍රශ්නය අහපු කෙනා අහනෝ සාමීනී එහෙමනම් ඔය කල්පෙ තේරුම් ගන්න මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේක උපමාවක් කියනවා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස විශාල අබ කන්දක් හිතන්න කියව. ඔබ හිතන්න අබෑට දන්න නිතාම පුංචි අබෑටේ. එතකොට මේ අබෑට ගොඩගහලක් අබ කන්දක් තියෙනවා. අබ කන්දක් කියන මේ පුංචි කන්දක් නෙමෙයි. යොදුනක් යැන සැතපුම් 16ක් දිග සැතපුම් 16ක් පලලට ඒ තරම් උස තියෙන අබ කන්දක් තියෙනවා. එදකොට මේ කන්ද දැන් ඔබට සැතපුම් ගානෙන් මැනේ නැතිවුණටනික හිතෙන් හිතන්න අපි දන්න කන්දක් සිරිපාද කන්ද වගේ අබ ගොඩක් තියෙන අබ කන්ද. අවුරුදු 100කට එකා බෑටයක් අයින් කරනවා. ඔන්න උපමාව අවුරුදු 100ක් ගතවෙච්ච තැන එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් ගතවෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරන. තවත් අවුරුදු 100ක් ගතවෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරන. ඔය විදිහට යම් කාලයක් එනවද අර විශාල අබකන්ද අවසන් වෙන. අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කරලා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් තරන් උස අබකන්ද අවසන් වෙන දවසක් එනවද. මහා කල්පයක් කියන්නේ ඒ තරන් දීර්ඝ කාලයක් කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කර. දැන් ඔන්න ඔය උපමාවෙන් අපිට ටිකක් තේරෙනවා. තවත් තියෙනවා අනමතග්ග සංයුක්ත කල්පය ගැන තවත් වෙන විදිහ විග්‍රහය. එතනදිත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනා සාමීනී භාග්‍යතුන් වහන්ස කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද. බුදුරජාණන් වහන්සේ එතනදිත් අර පිළිතුරම දෙනවා අවුරුදුවලින් නම් බින්දුගානෙන් 100යි 1000යි ලක්ෂයයි කියලා ඉලක්කමෙන් කියන්න බැරි තරන් දීර්ගයි. අනේ ස්වාමීනී එහෙනම් උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ වෙනත් උපමාවක් කියනවා. යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙන. තනි ගලක්. මේ ගල කුහර නැති සිදුරු නැති බොල්වෙච්ච නැති තනි ගලක්. අවුරුදු 100කට එක වතාවක් සිනිදු සලුවක්
යන්තන් උඩින් පිහදාගෙන ඇතිල්ලීගෙන යන. ඒ කාලෙ තිබුණ කසී සලුවක්. ඉතාම සිනිදු සලුවක්. අපිනි අහිතම යන්තන් උඩින් පිහදාගෙන යන අර ගල උඩින්. කසී සලුවකින්. අවුරුදු 100කට එක වතාවයි. ආයමත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තවත් එක වතාවක් කසී සලුවකින් යන්තන් උඩින් පිහදාන. තවත් අවුරුදු 100කට පස්සේ ආයෙත් උඩින් පිහදාන. යම් දවසක් එනවද මේ පිස දැමීම නිසා අවුරුදු 100කට එක වතාවක් පිස දැමීම නිසා මේ විශාල ගල් පර්වතය ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් එයිද. කල්පය කියන්නේ ඒ තරම් කාලයක් මහා කල්ප එකක් ගැන ඔය කියන්න. ඒ වගේ හිතාගන්න කියව. දැන් ඔබට තවත් තේරෙනවා ඔබේ ගෙදර ඇති මිරිස් ගලක් ඔබේ පරණ මහගෙවල් ගැන හිතන් පරම්පරා 2-3ක් ඔබේ ආච්චිල සියලගේ කාලේ නම් ගෙදර තිබ මිරිස් ගල ගැන හිතන්. ඔය මිරිස් ගල කාලයක් යනකොට ලූුණු තලනවා මිරිස් සබරනවා සම්බෝල හදනවා නොයෙක් විදිහට ඔයි මිරිස් ගලේ කාලයක් යනකොට අවුරුදු ගානක් යනකොට මැදින් චුට්ටක් වල වගේ හැරෙනවා. එතකොට හිතන්න කී වතාවක් දවසකට කොච්චර නල් ලූුණු තලනවා මිරිස් සබරනවා කොච්චරනං ගල ගෙවෙන කාරණාවද. එතකොට මෙතන කිය දැ බලන්න එතකොට ගලක් ගෙවෙන ආකාරය ඔබට තේරෙනවා. කොච්චර කාලයක් යනවද යන්තම් වල වගේ ගලක හැරෙන්න. මේ උපමාවයි බුදු හාන්දුරුව පෙන්නුවේ අවුරුදු 100කට එක වතාවක් යම්තන් සිනිදු සලුවකින් උඩින් පිහදානවා විතරයි. ඒ පිස දැමීම නිසා යම් පුංචි ප්‍රමාණයක් මේ ගලේ ගෙවෙනවද. මේ ගල පුංචි ගලක් නෙමේ යුදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස කැන සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල ගල් පරවතයක් ගෙවිලා අවසන් වෙනවද මහා කල්ප එකක් කියන්නේ ඒ වගේ කිය. ඔය කියන්නේ එක කල්පයක උපමාව. දැන් ඔන්න ඔබට අපි කල්පයක උපමා දෙකක් කියල දුන්න. අර අබෑට උපමාවයි ගල් පරවතයක් ගෙවෙන උපමාවයි. තැන් ඔය උපමා දෙකෙන්ම තේරුම් ගන්න ඕන මහා කල්ප එකක් කියන්නේ මෙන්න මේ වගේ දීර්ඝ කාලයක්. ඊළඟට ඔබ මතකතියාගන්න අපි කතා කරනවා සාරා සංකේය කල්ප ලක්සේ. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැනයිදං සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තැන දක්වාම සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරගෙනාව කියලා. දැන් හිතන්න අර කිව එක මහා කල්පයක්. එවැනි මහා කල්ප අර ගල් පර්වතයක් ගෙවෙන කාලෙ අබෑට උපමාව ඔය උපමාවෙන් කීවේ එක මහා කල්පයක කාලේ. එතකොට එවැනි මහා කල්ප අසංකේය 4ක් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය. අසංකේය කියලා කියන්නේ 1.140. එතකොට එවැනි 1.140 4 ගුණයකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂය. දැන් ඔබට මේ ටික යන්තන් හරි තේරුණා නම් ඔබට තේරෙනවා අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පිණිස දීපංකර පාදමූලේ ඉදං දස පාරමී සම්පූර්ණ කරගෙන ආපු කාලෙ කොච්චර දීර්ඝ කාලයක්ද. ඔය සාරා සංකේය කල්ප ලක්ෂය තුළම මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි විවරණ ලැබවා කෙලො බහලතියෙන. එහෙමනම් මහා කල්ප එකක් කියන්නේ කොච්චර අවුරුදුවලින් හිතන්නවත් බැරි කාලයක්. එතකොට එවැනි කාල අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරලා අපේ බෝසතාණන් වහන්සේ මේ මහා බද්්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වේ. එනිසා පිංහතුනි සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා කියන්නේ හිතන්නවත් බැරි පුදුමාකාර සසර කැපකිරීම් කරගෙන යන මහා පුදුම ගමනක පුදුම කැපකිරීම්වල ප්‍රතිඵලය. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ. බුද්ධ කියන වචනය කල්ප 100 ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලබයි කියෙන්.
එනිසා මතකතියාගන්න අපිට අද බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් ඇහෙනවා. ඒ බුද්ධ කියන වචන නිතර ඇහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදිනවා. අපි අද මලක් හරි පූජ කරනවා. බුදුගුණයක් සිහි කරනවා. බුදුගුණ ගැන සිහිකරමින් භාවනා කරනවා. ඒ බණහල හිත පහදවනු. මේ ලෝකයේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණ. බුද්ධ ශූර්ණය කාල කල්ප 100,000 ගණන් අසංකේය බැගින් අවස්ථා 4ක් විටින් විට බුද්ධ ශූර්ණයව තිබිලා තියෙනවා. ඒ නිසා මේ ලෝකෙ බුදු කෙනෙක්ගේ බණපදයක් බුද්ධ කියන වචනවත් අහන්න නැති කාල කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා. මතකතියාගන්න ඔය දීර්ඝ කාලය තුළ අපිට මෙච්චර කාලයක් කියලා හිතුවට ඔබත් මමත් මේ බණහන සියලු දෙනාමත් මේ සංසාර ගමනේ ඔය කාලෙ කොහේ හරි ඉපදීආව. කෙලවරක් නොපෙනෙන සංසාර ගමන ආපු පිරිසක් ඔබත් මමත්. අපි ඕන තරන් නිරේවල්වල දුක්විඳවිඳ ඉන්න ඇති කල්ප ගණන්. තිරිසං අපායවල්වල වැටිලා කොච්චර දුක්විඳල ඇත සසරේ. ප්‍රේත අපායවල්වල කොච්චරනන් සසරි දුක්විඳල ඇද්ද. අසුරාපායවල්වල කොච්චර දුක්විඳල ඇද්ද. හිඟන්න වෙලා සමහර වෙලාවට අතපයි විකෘති වෙලා ඉපදිලා මානසික රෝගීන් හැටියට ඉපදිලා ගුටි කාල පිහි ඇනුම් කාල මැරිච්ච වාර මේ දීර්ඝ සංසාර ගමනේ අනමතක්ග සංයුක්ත බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මේ සතර මහා සාගරයේ ජලය ඔබ දන්නවා මහමුහෝද මහා සාගරයේ කොච්චර ජලයක් තියෙනවද. මේ ලෝකෙ ප්‍රමාණය ගත්තහම සාමාන්‍යයෙන් ගොඩබිමට වඩා වැඩිපුරම තියෙන්නේ මහා සාගරයේ වැහිලා මුහුදෙන් වැහිලතිය. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා එක පුද්ගලයෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදීපදීන සසර ගමනේ තමන්ගේ අම්මගේ බීල තියෙන මව්කිරි ටික මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියල හිතන්න කියව. මාතුත් තඥ කෙන සූට්‍ර බුදු හාන්දුර පෙන්නෝ. තමන්ගේ අම්ම නිසා හැඩූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියව සංසාර ගමන. තමන්ගේ පියානි සනේ මගේ පියා නැති වුණා කියලා හැඩූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. මේ ඔබත් මමත් ගෙවාගෙනාපු සංසාර ගමනි ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා එළුව වෙලා ඉපදී චාත්ම භාවල බෙලි කැපුම් කාල ගලාගෙන ගියල්ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඌර වෙලා හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියල්ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එවැනි භයානක සංසාර ගමනක ඉපදමින් මැරිමින් ඔබත් මමත් අපි කවුරුත් මේ ආපු ගමන තාම ඉන්නවා. යන්තම් පෙර පිනකින් දැම් මනුස්සලෝකෙට ඇවිල්ලා ඉන්නවා. හැබැයි අපි කවුරුවත් දන්නේ නෑ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් තව කල්ප කීයක් කොච්චර කාලයක් සංසාරි දුක්විඳවිද අපායවල්වල වැටි තව අපිට යන්න තියෙනවාද. එනිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ සසර ගමනේ භයානකකම දන්න කෙනෙක් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සියන වගේ ආයුදයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්න පුළුවන් තරම් පින් කරන්න මහන්සිගන්න. පිංහතුනි මේ අපාය බය ඔබට දැනෙනවන මේ සසර ගමනේ භයානකකම ඔබට තේරෙනවන ඔබ අප්‍රමාදීව උත්සාහගන්න සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල්වලින් වලකින්න උත්සාහ කර. කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න උත්සාහ කරන්න. කරපු පින් නිතර බලවත් කරන්න උත්සාහගන්න. සචිත්ත පරියෝධපනම් ඔබේ හිත දමනය කරගන්න ධර්මය තුළ දමනය කරගන්න උත්සාහ කරන්න. භාවනාවකේදේ සමත විදර්ශනා වඩන්න භාවනා කරන්න. ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලා
ලෝකෙ පහළ වෙලා විටිං විට කලාතුරකින් පහළ වෙන මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ හරය ඒ තමයි බුදුරු පෙන්නන මාර්ගය. ඒ නිසා ඔන්න ඔය කාරණී තේරුම් අරගෙන අපි දැන් එමු එක කල්පයක් ගැන. එක මහා කල්ප එකක ප්‍රමාණි ගැන තේරුම් ගව. එක කල්පයක් දැන් ඔබට මතක් කියන්න ඕන අපි මේ දේශනාව මුලදිම සිහිපත් කරා අර අබෑට උපමාව. යොදුනක් දික යොදුනක් පලල යොදුනක් කුස විශාල අබ කන්දා. අවුරුදු 100කට පුංචි එකා බෑටේ බැගින් ඉවත් කරලා යම් දවසක් එනවද මේ විශාල අබකන්ද අවසන් වෙන. මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියලා කිව. තවත් උපමාවක් කිව ගල් පර්වතයක උපමාව. එතකොට ඔය තමයි මහා කල්ප එකක්. එවැනි මහා කල්ප එකකට අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙන. ඔන්න දැන් ඔබ තේරුම් ගන්නට ඕන මහා කල්ප එකක් කියලා කියන්නේ අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙන. අන්තක් කල්පයක් දැන් අපි යමු අර 64 ඒවා 4 ගුණයක් තියෙනවා. එතනින් එක 64ක් ගැන හිතමු. මේ 64 ඒවා 4 ගුණේ එන්නේ මේ විදිහට. මහා කල්පයකට පළවෙනි අන්තක් කල්ප 64. ඒ අන්තක් කල්ප 64 මේ ලෝකෙ ඉන්න සත්වයන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නිරය, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, අසුරාපාය, මනුස්ස ලෝක ඔය විදිහට තල 31ක් තියෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්වනවා. මනුස්ස ලෝක 1යි, සතරාපායක්, දිව්‍ය ලෝක 6ක්, රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්මතල 4ක් ඇතුළත්. එතකොට සත්වයන් මේ ලෝකවල ඉපදෙමින් මැරමින් ඉපදෙමින් මැරමින් මනුස්්‍යයන්ගේ ආවිශ කාලෙකට වැඩිවෙන අසංකේට කාලෙකට අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන ඔය විදිහ අන්තක් කල්ප 64ක් යනවා පළවෙනි අන්තක් කල්ප 64. ඒ පළවෙනි අන්තක් කල්ප 64න් පස්සේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවම විනාස වෙන්න පටන් ගන්නවා. ගිනිගෙන විනාස වෙන්න පටන් ගන්න. ඒ විනාස වෙමින් පවතිනවා තව අන්තක් කල්ප 64ක්. ඒ කියන්නට දෙවනි අන්තක් කල්ප 64ම විනාස වෙමින් පවතිනවා ලෝක ධාතුව. ඒ විනාස වෙන හැටි ඔබ අහලා ඇති සත්ත සූරියොද්ගමන කියන සූත්‍ර දේශනාව. දැන් ඔන්න ඔබට බණ අහපු කෙනෙකුට නම් මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාලයක් යනකොට මේ තියෙන සූර්යාට අමතරව තවත් සූර්යාවගේ ආලෝකෙ පෘථිවියට වැටෙන. එතකොට මේ තියෙන උණුසුම දෙගුණ වෙනවා. ගංගා ඇල තුළ හිඳීගෙන යනවා. විශාල රස්නයක් හටගන්න. ඊළඟට තවත් බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවගේ ආලෝකයේ මේ පෘථිවියට වැටෙනවා. ඔය විදිහට සූර්යාව 7ක් පායනවා. එතකොට මේ 7ක් පායන්න තර අන්තක් කල්ප 64ක් යන දෙවනි අන්තක් කල්ප 64. ඒ 64 තුළ තමයි සූර්යා 7ක්ගේ ආලෝකෙ වැටිලා මේ මනුස්ස ලෝක විතරක් නෙමෙයි අර තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාස වෙලා අලු දූවිලි බවට පත්වෙලා යන. හැබැයි මතක තියාගන්න මේ සත්වයන්ට මොකද වෙන්න කියලා ඔබට හිතේ. එහෙනම් අර හිටපු මනුස්්‍යයන්ට අපායවල් වල හිටපුයි දිවිය ලෝකවල හිටපුයි අකනිටා බඹලව දක්වා මේ සියලු සත්වයන් ලෝක ධාතුවම ගිනිගෙන විනාස වනත් ඒ අය ආබස්සර නමින් අහසි පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙනවා කියලා තියෙන. සත්වයන්ගේ අවසානයක් වෙන්නේ. ඒ අය අහසේ පාවිපාවි ඉන්නවා ආබස්වර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙන. ඒ දෙවනි අන්තක් කල්ප 64. ඊළඟට තුන්වෙනි අන්තක් කල්ප 64ම විනාස වෙලා පවතින. අර විනාස වෙමින් පැවතුනා ඊට පස්ස විනාස වෙලා පවතිනවා තුන්වෙනි අන්තක් කල්ප 64. හතරවෙනි අන්තක් කල්ප 64 කියන්නේ අර විනාස වෙලා අලු දූවිලි වෙලා විනාස වෙලා තිබිච්ච මේ විශ්වයේ ලෝක ධාතු ආයමත් ටික සකස් වෙන්න පටන් ගන්න.
ඒ සකස් වෙන්න සම්පූර්ණයෙන් ආයමත් මේ ප්‍රමාණයට මනුස්සලෝක දිවියලෝක බ්‍රහ්මලෝක අපායවල් මේ විදිහට ආයමත් හැදිලා ඉවර වෙන්න අන්තක් කල්ප 64ක් යන. ඒ හැදෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ කියන සූත්‍ර දේශනා විස්තර වෙන්නේ. දැන් ඔන්න ඔබ බණහපු කෙනෙක් නම් ඔබට මේ කාරණා කියනකොට මතක් වෙන්න ඕනේ අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රය තමයි තියෙන්නේ ඉස්සරලාම පෘථුවියක් ආයමත් හැදෙනකොට මේ මහ පොළොව නිකන් කිරිවල යොදේ වගේ කියන පෘථුවි පෘෂ්ඨය. ඉස්සරලාම නිකන් අර කිරිවල යොදේ වගේ පෘථුවියක් හැදෙන්න පටන් ගන්න. ඊට පස්සේ ටික මේක ඝන වෙනවා. අර ආභස්සර නමින් අහසේ පාවි ඉන්න මේ සත්වයන් ටිකක් පොළොවට ලං වෙලා අර කිරිවල යොදේ වගේ සුවඳ හමන මේ පෘථිවි පෘෂ්ඨයේ ආග්‍රහණය කරනවා. සුවඳ ආග්‍රහණය කරනවා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ අය තවත් ලං වෙලා ඒ පෘථිවි පෘෂ්ඨය දිවගාලා බලන්න පුරුදු වෙනවා. ඒක ආහාර කරගන්න ආය කාලයක් යනකොට. ඉස්සල්ලාම පෘථිවිය හැදෙන්නේ ඒ වගේ කිරිවල යොදේ වගේ කියන රස පොළොවක් තියෙන. ඊළඟට මේ ආභස්සර නමින් අහසේ පාවි ඉන්න පිරිසාර පොළොව රස පොළොව ආහාර කරගන්න. එතකොට ඒ අයගේ ශරීර කාලයක් යනකොට ගොරෝසු වෙලා වෙනද වගේ අහසින් යන්න බැරි වෙන. අහසේ පාවි ඉන්න පිරිස පොළොව මට්ටමට. ඊට පස්සේ පොළොවේ හටගන්න කාලයක් යනෝ මේ දවසෙන් දෙකින් වෙන දේවල්න මේ අර මහා අන්තක් කල්ප 64ක කාලයක් තුළ සිද්ධ වෙන දේවල්. පොළොවෙන් ඉස්සල්ලාම මුලදි රස පොළොව ආහාර කරගන්න. ඊට පස්ස පොළොවෙන් හටගන්න ඇල්වී කියලා වී වර්ග. පොළොවෙන් හටගන්න හතු විශේෂයක් එකට කැන භූමි පපඩං කියලා හතු විශේෂයක්. එතකොට මේ වගේ විස්තර දිග දේශනාවක් තියෙන. ඒ දේශනාව තියෙන දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය. එතකොට ඔන්න අන්තක් කල්ප 64 ඒවා 4 සම්පූර්ණ වෙන්නේ ওই විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 තමයි මේ සත්වයන් මේ විදිහට ඉපදමින් මැරමින් මේ තල 30කින් යුක්ත ලෝක ධාතුව තුළ ආවිෂ කාලයකට වැඩි වෙනවා අඩු වෙනවා ඔහොම අඩු වෙවි වැඩි වෙවි අන්තක් කල්ප 64ක් පුරාවට යනවා. ඒ අන්තක් කල්ප 64න් පස්සේ ලෝක ධාතුවම විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64. ඒ දෙවනි 64. තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලා පවතිනවා. හතරවෙනි අන්තක් කල්ප 64 විනාශ වෙච්චදේ ආයමත් පෙර විදිහට සකස් වෙමින් පවතින. ඔන්න ඔය අන්තක් කල්ප 64 ඒවා 4ක ප්‍රමාණය තමයි මහා කල්ප එකක් කියලා කියන්න. ඔන්න මහා කල්ප එකක් අපි අන්තක් කල්ප 64 ඒවා 4කට බෙදලා විස්තර කරලා තේරුම් ගත්තා. මහා කල්ප එකක්. ඒ මහා කල්ප එකක් කියනකොට දැන් මතක් වෙන්න ඕනේ අර උපමාව. අර අබෑට උපමාව විශාල ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් සලුවකින් පිහ දාලා ගෙවිලා අවසන් වෙන උපමාව. දැන් අපි යමු අර පළවෙනි අන්තක් කල්ප 64 කොහොමද විස්තර වෙන්නේ කියලා තේරුම් ගන්න. අර 64 ඒවා 4න් පළවෙනි 64. එතන අන්තක් කල්ප 64. අන්තක් කල්ප එකක් කියන්නේ කීයක්ද කියලා බලමු දැන්. අන්තක් කල්ප එකක් කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ. පිංගතුනේ මේ කාරණා ඔබ නුවණින් විශ්වය ගැන තේරුම් අරගෙන මේ සංසාර බය ඇති කරගන්න. නමුත් මේ ගොඩක් දේවල් ඔබට අපට ගෝචර වෙන්නේ නැහැ. මේක බුදු කෙනෙක්ගේ විශ්වයක්. මේ ලෝක විශ්ය අචින්ත්‍යයි. ඒක අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. අපි මේ කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ බුදු වැසින් බුදු නුවණින් ලෝකෙ දිහා බලලා දේශනා කරපු දේවල්. එතකොට අපි ඒවා අහලා මේ විශ්වයේ ස්වභාවය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදූ ගුණේ ගැන හිත පහදවන්නට ඕන. මේ ස්වභාවය සියල්ල බුදු කෙනෙක් බුදු නුවණින් අවබෝධ කරගත්තා නේද කියලා හිත පහදවා ගන්නට ඕන. එතනින් එහා අපිට තර්ක විතර්ක කරලා ඒක කොහොමද ඕක කොහොමද අපිට දකින්න බෑ. අපේ නුවණ පුංචි අපිට විශ්වය ගැන දකින නුවණක් අපිට නෑ. අපිට පේන්නේ අපි මේ ජීවත් වෙලා ඉන්න සුළු කාලයක් තුළ මේ අවුරුදු කීපයක් තුළ සංඛ්‍යාලයකන ටිකක් විතරයි අපිට තියෙන. දැන් බලමු අන්තක් කල්පයක් කියන්නේ අර අන්තක් කල්ප 64න් එක අන්තක් කල්පයක්. අන්තක් කල්පයක් කියලා කියන්නේ
මනුස්්‍යයන්ගේ ආවිෂ අවුරුදු 10 ඉඳන් ටික වැඩිවෙවී යන කාල තියෙනවා. මිනිස්සු කාලෙකට මේ ලෝකෙ ගුණධර්මවලින් වැඩිවෙවී යනකොට ආවිෂ වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා පරම්පරාවට ටික හිමීට වැඩිවේගෙන යන්න. එහෙම වැඩි වෙලා කාලයක් එන අවුරුදු දහස් ගණන් ආවිෂ වැඩි වෙලා අවුරුදු ලක්ෂ ගණනින් ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංකයට ආවිෂ වැඩෙන කාලයක් එන. අද අපිට හිතන්නවත් බෑ. මනුස්ස ලෝක ආවිෂ අවුරුදු අසංකයයි කෙනට හිතන්නවත් බෑ. කැන දිවිය ලෝකවල දිව්‍ය ආවිෂත් ඉක්මවා යන මනුස්ස ලෝක ආවිෂ කාලෙකට. එහෙම අසංකයට ආවිෂ වැඩි වෙලා ඒ වැඩිවෙච් ආවිශායමත් එතන ඉදං අඩුවේගෙන නැවිල්ලා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩුවෙන දවසක්කේ. අන්නේ ආවිශ අවුරුදු 10ට අඩුවෙනකොට අර ආවිශ අඩුවෙන්නේ කෙලෙස් වැඩවීමත් එක්. ඊට පස්ස මිනිස්සු ටික රාග දේශ මෝහාදී අකුසල් බලවත්වෙන. ක්ලේෂ ධර්මයන් වැඩි වෙනවා. මිනිස්සු පවකංවලට අකුසල්වලට පෙළඹෙනකොට පරම්පරාවට ආවිශ අඩුවේවනවා. ඒම ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ආවිශ අඩුවෙනකොට එක අන්තක් කල්පයක් ඉවරයි. ඔන්න එහෙනම් එක අන්තක් කල්පයක් යන මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10 ඉදං අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ අසංකයේ ඉදං අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙච්ච තැන එක අන්තක් කල්පයක් ඉවර වෙනවා. ඒ අන්තක් කල්පය ඉවර වෙනකොට මතකතියාගන්න හැම අන්තක් කල්පයක්ම අවසානයේ අන්තක් කල්ප විනාසයක් සිද්ධ වෙන. එක ලෝක විනාසයක් නෙමේ මතකතියාග මේ ලෝකෙම විනාස වෙන දෙයක් නෙමේ අන්තක් කල්ප විනාසයක්. අන්තක් කල්ප විනාසයක් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් බුදු හාමුදුරු පෙන්න. සමහර අන්තක් කල්ප ගින්නෙන් විනාස වෙන ලෝකෙ ගින්නෙන් විනාස වෙලා ඉතාම සුළු පිරිසක් විතරක් බේරෙනවා විශාල පිරිසක් ගින්නෙන් විනාස වෙලා යන. සමහර අන්තක් කල්ප ජලයෙන් විනාස වෙනවා. ඉතාම සුළු පිරිසකගේ ජීවිත බේරෙනවා ජලයෙන් විනාස වෙන. සමහර අන්තක් කල්ප සුළගෙන් විනාස වෙන. සමහර අන්තක් කල්ප අවියාවිදවලින් එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා විනාස වෙන. දැම් මේ අපි මේ ඉන්න අන්තක් කල්පයට කියන්නේ සත්ත අන්තක් කල්ප විනාසයක් තමයි මේ අන්තක් කල්ප අවසානි තියෙන. අපි මේ ඉන්න මහා බද්්‍ර කල්පයේ 4 වෙනි අන්තක් කල්පයන්නේ. ඔබ නිතර අහන අපි මේ ඉන්න 4 වෙනි අන්තක් කල්පේ 4 වෙනි අන්තක් කල්පය කියන්නේ අර මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප 64 තුළ තියෙන 4 වෙනි එක. අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප. දැන් ඔබට ඕක තවත් තේරෙනවා මෙන්න මේ විග්‍රහය තුළ. අපි තේරුම් ගම අපි ඉන්න අන්තක් කල්පය අපි ඉන්න මහා කල්පයට කියන්නේ මේ කල්පයට කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් නිසා මහා බද්්‍ර කල්පය කියලා කිය. එතකොට මේ මහා කල්පයට කියන මහා බද්්‍ර කල්ප මේ කල්පය තුළ බුදුවරු 5 නමක් පහළ වෙන කලාතුරකින් තමයි. ලෝකයේ සමහර කල්ප තියෙනවා බුදුවරු 1 නමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු 2 නමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු 3 නමක් පහළ වෙන. කලාතුරකින් සමහර කල්පයක බුදුවරු 4 නමක් පහළ වෙන. උපරිම එකම කල්පයක් තුළ පහළ වෙන්නේ බුදුවරු 5 නමයි. ඒ 5 නමක් පහළ වෙන කල්පය තමයි මහා බද්්‍ර කල්පය කියලා කියන්න. වැඩිපුරම ලෝකෙ තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. ඔය අන්තක් කල්ප 64 ඒවා 4ම ඉවර වෙන්නත් එක බුදු කෙනෙක්කත් ඒ මහා කල්පය පහළ වෙන්න. එවැනි කල්පවලට කියෙන බුද්ධ ශූන්‍ය කල්ප කිය. එදකොට පිංහතුනේ අපි මේ ඉන්න මහා කල්පය තුළ අපි මේ ඉන්න මහා බද්්‍ර කල්පය තුළ පළවෙනි අන්තක් කල්ප මේ කල්පය ආරම්භ වනාට පස්සේ පළවෙනි අන්තක් කල්පය. ඒ අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 10 ඉදම් වැඩි වෙලා අවුරුදු අසංකයට වැඩිවුණ. ඒ අසංකයට වැඩිවෙච් ආවිශ අඩුවේගෙන ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 40,000 වෙච්ච තැන තමයි කකු සඳ කියන බුදුරජාණන් වහන්සේ පහළවෙෙන. මේ මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප.
එහෙමනං ඒ කාලේ ජීවත්වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 40,000ක් හැටියට තිය අදාපිට හිතන්නවත් බෑ. ඒ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා පළවෙනි අන්තක් කල්ප විනාස වෙනවා. එතනින් ජීවිත බේරෙන අයගෙන් දෙවනි අන්තක් කල්ප ආරම්භ වෙනවා. ඒ අයගෙන් කාලයක් යනකොට ටික ගුණධර්ම වැඩි වෙලා ආවිශ වැඩි වෙලා ආයමත් අර අවුරුදු අසංකේයට ආවිශ වැඩිවෙන. ඒ වැඩි වෙච්ච ආවිශ අඩුවේගෙන ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 30,000 වෙච්ච තැන කෝනාගමන කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා. ඒ ගැන මේ මහා බද්ධ කල්පෙ දෙවනි අන්තක් කල්ප කෝනාගමන බුදු හාන්දුරු පහළ වෙන. එතකොට ඒ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශ අවුරුදු 30,000ක් කියන. එකත් අපිට හිතාගන්නවත් බෑන. ඒ ආවිසත් ඊට පස්සේ අඩුවේවී ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්ප විනාසය සිද්ධ වෙන. එතනින් ජීවිත බේරෙනවා සුළු පිරිසකගේ. ඒ අයගෙන් තුන්වැනි අන්තක් කල්පෙ පටන් ගන්නවා ආයමත් අර ඉතුරු විච්චායගෙන් පරම්පරාවට ආවිශ වැඩිවී කිහිල්ල යම් දවසක අසංකයට ආවිශ වැඩිවේ. ඒ වැඩිවෙච් ආවිශ අඩුවේගෙන ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 20,000ට අඩුවෙච්ච තැන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළවෙන්. ගැන මේ මහා බද්ධ කල්පේ තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 20,000ට අඩු වෙලා. තුන්වෙනි අන්තක් කල්පේ ගැන අදට වඩා ගොඩක් වැඩි හැබැ අපිට හිතාගන්නවත් බෑ. ඒ 20,000 ආවිශත් අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්ප විනාස වෙන. ඊට පස්ස ජීවිතේ බේරගත් අයගේ පටන්ගත්තේ 4වෙනි අන්තක් කල්පය. ඔය 4වෙනි අන්තක් කල්පෙ දැන් ආය ආවිශ වැඩිවෙවී අවුරුදු අසංකේයට වැඩිවෙන. එහෙම අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩිවෙච්ච තැන ඉඳං ආවිශ අඩුවේගෙන ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120ක් වෙච්ච තැන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වුණා මේ මහා බද්ධ කල්පේ 4වෙනි අන්තක් කල්පේ 4වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට. එහෙමනං ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනේ මේ මහා බද්ධ කල්පේ අර අන්තක් කල්ප 64 4 පළවෙනි අන්තක් කල්ප 64 4වෙනි අන්තක් කල්පේ තමයි පහළවෙෙන. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වනේ මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගණන් තියෙන කාලෙක නෙමේ. මතකතියාගන්න දැන් අපිට අපේ නුවනින් මෙම තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි මතකතියාගන්න අදාපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ්‍ය අවුරුදු 100නුත් පහලට පිරිහිච්ච කාලෙක. අද සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 60 හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ඒකැන මීට වඩා හිනම් ආවිශ ගොඩක් වැඩි. හැබැයි අවුරුදු දහස් ගණන් තිබ්බ කාලවල ලෝකෙ ගැන බුදු හාදුරුව පෙන්න්නනවා දීර්ඝාවිශ ඇති කාලවල සක්විති රජවරු ලෝකෙ පහළවෙන. මේ මනුස්සලෝක ආවිශ අවුරුදු දහස් ගණන් තියෙන කාලවල දිවියලෝකවලට වඩා මනුස්සලෝක සැප බහුල වෙනවා. එහෙමනම් අදා අපිට හිතාගන්නවත් බෑ දිවියලෝකවලටත් වඩා සැප බහුල මනුස්සලෝක ගැන තියෙනවා විස්තර. ඒ කාලවල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගන අහසිං යන රජවරු පුුණ්‍ය ඉරදි ඇති සේනා පිරිවරාගෙන යන සක්විති රජවරු ගැන සඳහන් වෙනවා. එහෙනම් අදා පිටේ වහීන. දැන් අපි තේරෙන තැනකට එන්න අදාපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච තැනක. පින්වතුනි මේ අපි ඉන්නේ මතකතියාගන්න මේක භයානකකම තමයි අවුරුදු 100න් පහලට ආවිශ පිරිහෙනවා කියලා කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරනම් මහණෙනි ලෝකෙ මිනිස්සුන්ගේ මනසේ බලවත් වෙන්න තියෙන පාපී අකුසල් බලවත් වෙලා විකෘති කෙලෙස් 3ක් බලවත් වෙනවා. අධර්ම රාගය, විෂම ලෝභය,
මිත්‍යා ධර්මය කියන ක්ලේෂයන් බලවත්වෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 වෙනකොට. ඒ වෙනකොට මනුස්සයගේ මනසේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි කියෙන. ඒක ඇන මනුස්සේගේ ආවිශ අවුරුදු 100 වෙනකොට හිතේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි. ආය අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙච්ච කෙලෙස් විකෘති වෙනවා අධර්මරාගේ එක විකෘතිය විෂම ලෝබේ මිත්‍යා ධර්මය තුළ. එහෙම කෙලෙසුන්ගෙන් විකෘති වෙනකොට මිනිස්සු සත්තු වගේ වෙනවා කියනවා. මනුස්සලෝක අපායවල් වගේ. අවුරුදු 100න් පහලට පිරිහෙන්න මනුස්සලෝක අපායවල් වගේ වෙනවා. එහෙම නම් මතකතියාගට අදාපි ජීවත්වෙන්නේ මනුස්සලෝකෙ සුගතියක් වුණාට අපායක් වගේ මනුස්සලෝකෙක ඉන්නේ. දිවිලෝකයක් වගේ කාලෙක නෙවෙයි. අද මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි අකුසල් බලවත් වැඩි විකෘති ආසාවන් වැඩි මනුස්සලෝකයක්. ලෝකෙම එකිනෙකා අධර්මරාගෙන් විසම ලෝබෙන් මිත්‍යා ධර්මයෙන් කෙලෙස්වලින් විකෘති වෙච්ච ලෝකයේ අපිමයින්. මේ ආවිසත් පරම්පරාවට අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන කාලයක් ගැන තියෙන. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙනකොට මිනිස්සු දවේශයෙන් ලේ පිපාසෙන් එකිනෙකා මරාගන්නවා කිය. මෘග සංඥා පහළ වෙලා මුර්ගසම් වරුසාවල් වැහැලා ඔබහල ඇති දීගනිකායි චක්‍රවත්ති සීහනාද කියෙන සූට්‍ර බුදු හාන්දුරුව පෙන්න්නනවා ලෝකෙම ලේවි ලක් වෙලා සුළු පිරිසක් විතරක් තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් එතකොට බේරිලා පස්වෙනි අන්තක් කල්පෙ පටන්ගන්න එතන. එතකොට මේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප ඉවර වෙන්නේ මේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා මෘගසං වර්සාවල් වැහැලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා ඉවර වෙන. ටික දෙනෙක් බේරෙනවා. ඒ බේරිච් අයගෙන් අරවගේ ආයමත් ආවිශ වැඩිවෙවී අවුරුදු අසංකේයට වැඩිවෙන කාලයක් එනවා. ඒ පස්වනි අන්තක් කල්ප. අසංකේයට වැඩිවෙච් ආවිශ අඩුවෙලා අවුරුදු 80,000 වෙනකොට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළවෙන්. ඒ වෙනකොට සංක කියල සක්විති රජ කෙනෙක් ලෝකෙ පාලනය කරන කාලයක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙ සාමාන්‍යෙන් මේ මහා බද්ධ කල්පේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප තොට මෛත්‍රී බුදු හාන්දුර පහළවෙන්න 5 වෙනි අන්තක් කල්ප ඊළඟ අන්තක් කල්පේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000. ඒ 80,000 වෙන්නේ මේ තියෙන ආවිශ අවුරුදු 10ට අඩු වෙලා අන්තක් කල්ප විනාසයක් වෙලා ඒ ඉතුරු වෙන අයගෙන් ආවිශ වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩි වෙච්චාවිශ අඩුවෙලා තමයි 80,000ට අඩුවේ. අන්න එතනති තමයි මෛත්‍රී බුදු හාන්දුරු පහළවේ. ඒනම් අපිට තේරෙන ඔය ටික තේරුම් ගත්තනං මෛත්‍රී බුදු හාන්දුරු පහළ වෙන්නේ හෙටා නිද්ද පහළ වෙනවා නෙමේ. අද හෙට පහළ වෙනවත් නෙමේ. තව අවුරුදුවලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා වැඩි කාලයක් යයි අපිට හිතාගන්නවත් බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තව අන්තක් කල්ප දැන් එතකොට 64න් 5 වෙනි අන්තක් කල්පෙ තමයි මෛත්‍රී බුදු හාමුදුරුව පහළ වෙන්නේ. එතනින් පස්සේ තව අන්තක් කල්ප 59ක්ම තියෙනවා බුද්ධ ශූන්‍යව යන. අර වගේ අවුරුදු අසංකේයට වැඩි වෙනවා ආයි අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා අන්තක් කල්ප විනාශයක් වෙනවා. ආයි බේරෙන අයගෙන් වැඩි වෙලා අවුරුදු අසංකේයට යන ওই විදිහ අන්තක් කල්ප 59ක් ගිය තැන ආයිමත් පටන් ගන්නවා ලෝකෙ විනාස වෙවී යන අන්තක් කල්ප 64ක්. අර දෙවනි අන්තක් කල්ප 64. ඊට පස්ස විනාස වෙලා 64ක් තියෙන. ඊට පස්සේ ආයමත් ලෝකධාත්ව සකස් වෙමින් 64ක් තියෙන. ඔය විදිහට තිබිල අවසරන්න අර 64 4ම ඉවර වෙච්ච තැන තමයි මහා බඩ්්‍ර කල්ප ඉවරවෙන්. එතනින් පස්සේ තව මහා කල්ප කීයක් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවද නැද්ද කියලා තාම විස්තරයක් දේශනාවක නෑ. මෛත්‍රී බුදු හාමුදුරු තමයි තව කල්ප කීයකින්ද ඊළඟට බුදු කෙනෙක් පහළ වෙන්න කියලා දේශනා කරන්න. එනිසා පිංහතුනි මේ අද ඔබට කියලා දීපු දේශනාව ඔබ හොඳට අහගෙන හිටියන. ඔබ හොඳට තේරුම් ගත්තනම් මේ සංසාර ගමන ගැන මේ විශ්වය ගැන සසරේ ස්වභාවය ගැන ඔබට විශාල බයක් උපදින. සංසාර බය ඇතිකරගත යුතුම්මයි සසර බයක් නොදකින කෙනා ධර්මාවබෝධයට වීරිය වඩන්නේ නෑ.
ඒ නිසා සංසාර බය ඇති කරගන්න. ඊළඟට ඔබට මං කියල දෙන්න ඉතාම වැදගත් කාරණය. ඒ තමයි දැන් ඔබ දන්නවා මේ කල්ප විග්‍රහය හොඳට තේරුනානං ඔබට තේරෙනවා අපි ඉන්න ලෝකයේ එපාම කරපු කාලෙක. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100නුත් 15ට පිරිහිච්ච කාලෙක. කෙලෙස් වැඩි කාලෙක. අකුසල් බලවත් කාලෙක. අධර්මරාගේ විෂමලෝබයේ මිත්‍යා ධර්මයෙන් යුක්ත කාලෙක අපි මේ ඉන්නේ. මෙවැනි කාලෙක ලෝකෙ ස්වභාවික විපත් වැඩි වෙනවා. වසංගත රෝග වැඩි වෙනවා. ලේ පිපාසෙන් ඉන්න විකෘති මිනිස්සු වැඩි. මිත්‍යාදුෘෂ්ටික දේවල් ලෝකෙ වැඩි. ධර්මය දියුණු කරන්න අමාරුයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්පයක් නෑ. ඒ නිසා මෙවැනි කාලෙක ඔබ රැකිය යුත්තේ ඔබේ ගුණධර්මවලින් මයි. වෙන ඔබට පිහිටක් නෑ. ඔබේ ගුණධර්මයෙන්මයි ඔබ රැකෙන්න්නට ඕට. පිංහතුනි ධර්මයේ තියෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගණන්වල දෙවියන්ගේ පිහිට මනුස්ස ලෝකෙට තියෙනවා. දෙවිවරු මිනිස්සු අතර පෙනී ඉන්නවා දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මනුස්්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාවයක්ත් එක්ක දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. දෙවියන්ගේ රැකවරණය මනුස්ස ලෝකයට අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙන්න පටන්ගන්න තැනයිද. අද වෙනකොට ලෝකෙ දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. හැබැයි අපිට රැකෙන්න්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධර්මී හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මෙවැනි යුගයක මෙවැනි විපත් බහුල කාලෙක හොඳට පන්සිල් රකිින්. ඔබට ආරක්ෂාවෙන්න තියෙන එතනින් ඔබේ සීලේ පිරිසිදු කරගන්න. අමාරුයි අඩාඩා හරි සිල් රකිින්. ඒක ප්‍රතිඵල ඔබ කරායනවා. ඊළඟට පෙරපින අපි බලවත් කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබත් මමත් අපි කවුරුත් සසර කරපු පින් තියෙනවා. ඒ පින් සමහර වෙලාට පරිසරයට අනුව විපාක දෙනවා. ඊළඟට සමහර පින් තියෙනවා යටපත් වෙලා තියෙන් ඒ පින මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින මතු වෙන්න නං එකට අපි ධර්මය කියනවා උපන්නා වූ කුසල් දියුණු කරගන්න. නූපන් කුසල් උපදවන. උපන් කුසල් දියුණුවෙන් අපි කරපු පින් තියෙනවා. ඒ පින් බලවත් වෙන විදිහට පින නිතර නිතර සිහි කරන්න දක්ෂවෙන්. ඔබ දන්දීපු ඒවා ඔබ කරපු පින්කං සමහර වෙලා දැන් අපි දන්නවා මේ වසංගතයත් එක්ක ලෝකෙ පැතිරිලා යන ඔබට මේ කාලෙ වෙනද වගේ නිදහස පින්කං කරන්න බැරිවෙන්න ඇති. පහුගේ මාස කීපේම ලෝකෙ බොහෝ රටවල් ගත්තොත්. මිනිස්සු ඇඳරි නීතිය එක්ක මිනිස්සුන්ට වෙන දවගේ නිදහස වැඩ කරගන්න විදිහක් නෑ රස්සාවලට යන්න විදිහක් නෑ පින්කං කරන්න විදිහක් නෑ මිනිස්සුන්ට එකතු වෙන්න විදිහක් නෑ. හැබැයි ඔබ පෙර කරපු පින් ඔබ ජීවිතයේ දන්දීපු ඒවා පින්කංකරපය නිතර පිනම මෙනෙහි කරන්න. ඔබ දන්නවා ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන ඒ පින් සිහිකර කර බලවත් කර. ඒ වගේ ත්‍යාගානුස්සති ඒක භාවනාව. තමන් කරපු පින භාවනාවක් පසෙක් වඩන් ඒකට ධර්මය කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. ඔබ භාවනාවක් හැටියට පින මෙනෙහි කර කර පින වඩන්න පුරුදු කරන්න. මොකද මෙවැනි යුගයක පින කියන එක ඉතාම වැදගත්. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොන්ති පානින. පරලව සත්වයාට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ තමන් රැස් කරගත්ත පින. එනි සවබ නිතර ඔබේ පෙර පින බලවත් වෙන විදිහට කරපු පින් සිහි කරන්න. මං මේ වගේ පින් කරපු කෙනෙක් මං මේ වගේ පින් කරපු කෙනෙක් මගේ ජීවිතේ මං මේ තරම් පින් කරගත්තා මං මේ වගේ පින් කරගත්තා කියලා කරපු පින් නිතර නිතර මෙනෙහි කරන්න සිහි කරන්න බලවත් කරන්න. අලුතෙන් නිතර බුදුගුණ හිතන් අන්න නෝපන් කුසල් උපදිනවා. මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් නිතර පුරුදු කරන්න. අන්න නෝපන් කුසල් උපදවනු අලුතෙන් කුසල් උපදවනු. කරපු පින් සිහිකරන්න උපන්නාව කුසල් බලවත්වෙනවා. ඒ විදිහට නිතර පින බලවත් කරගන්න. විශේෂෙන් ඔබේ සීලේ පිරිසිදු කරගන්න නිතර බුදුන් අදින්න තුනුරුවන් ගුණ සිහි කරන්න බුදුගුණ සිහි කරන්න මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් ඉදිනෙදා ජීවිතය පුරුදු කරගන්න පෙරකරපු පින්කන් නිතර සිහි කරලා ඒවා මෙනෙහි කර කර භාවනා වසයෙන් වඩලා පින බලවත් කරගන්න දක්ෂවෙන් පිනෙන් තමයි අපිට රැකවර. ඒ නිසා අපි දන්නවා මේ කාලය තුළ මේ වසංගතයක්ත් එක්ක
ලෝකෙ බොහෝ රටවල මිනිස්සු අසරණයි. හැබැයි මතක තියාගන්න පෙර පින්කරපු කෙනා මොන වසංගත මොන කරදර මොන විපත්තාවත් ඒ කෙනාට දානටික වරදින්න. කොහොම හරි රැකවරණයක් ලැබෙනවා. එයාට කොහොම හරි කෑමබීම ටික ආහාරපාන ටික ඉන්න හිටින්න ටික රැකවරණය අමාරුම කාලෙක පවා එයාට ලැබෙනවා ඒ පෙර පිනේ. ඔබ සීවලී මහරහතන් වහන්සේ ගැන අහල ඇති. කැලේකට ගියත් දෙවියන් විමාන මවාගෙන දන් දෙනවා. කවදාවත් දාන ටික වැරදුන්නේ. ඒකට හේතුව සසර පින ඒ තරම් ප්‍රබලයි. යම් විපතක් වෙන්න පෙර දෙවිවරු මඟ පෙන්න්නනවා. දෙවියම් පිහිට වෙනවා. තමන්ව ආරක්ෂා කරලා දෙනවා. ඊට කලින් තමන්ව සුදුසු ආරක්ෂිත තැන්වලට දෙවියන් පිහිට වෙලා යොමු ඔබට මඟ පෑදෙනවා. පිනෙන් තමයි ඔබවේ අරගෙන යන්න. ඒ නිසා මෙවැනි කාලයක් තුළ පුළුවන් තරම් පින්කර අපි දකිනවා මිනිස්සුන්ගේ මනස විකෘති වෙන දේවල් ලෝක ඕන තර. දේශපාලන ප්‍රශ්න රට එක කෙනාට බැනගෙන දවේශයෙන් වෛරයෙන් ඊළඟට මිනිස්සු මේ එක වසංගතයක් ඉවර වෙනකොට එක්කෝ වර්ණ බේදවාදයක් කළු සුදු බේද වෙන්න පුළුවන් ජාති බේද වෙන්න පුළුවන් කුලබේද මොනවහරි ප්‍රශ්න ඇදගෙන ලෝකෙ මිනිස්සු වෛරයෙන් දවේශයෙන් ලෝකෙ පැටලි අකුසලේ පැත්තටම යනවා. ඔබ රැකෙන්න. මේ වගේ වෙලාවක ඔබ මෛත්‍රිය පුරුදු කරන්න. බුදුගුණ සිහි කරන්න. ඔබේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න. අප්‍රමාදී වෙන්න සසර බය මෙනෙහි කරන්න. ඔබට අද මේ කියලදීපු කල්ප විග්‍රහය හොඳට මෙනෙහි කරලා සංසාර බයක් උපදවාගන්න. ඔය කියපු කල්ප ගණන් සාරා සංකය කල්ප ගණන් සසර අපි කොහේ හරි අපායවල්වල වැටි වැටි ඔබත් මමත්තාව. හැබැයි අපිට වටිනා බුද්ධ ශාසනයක් දැන් ලැබිලා තියෙන. ලෝකෙ අමාරුම කාලෙක කෙලෙස් වැඩි කාලෙක අපි මනුස්ස ලෝක හිටියත් වටිනාමදේ බුද්ධ ශාසනය ලැබුණ මනුස්ස ජීවිතය ලැබුණ අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. එහෙම නැතිවුණොත් අපිට තවත් අනාගතයේ කෙලවරක් නොපෙනෙන අපාය වැටි වැටි යන භයානක ඉරනමකට වැටෙන්ට සිද්ධ වෙන. එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව තුළ අප්‍රමාදීව ධර්මයම දියුණු කරගන්න මාර්ගේම විවරවේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා පිහිටම වේවා කියල අපි ආශිර්වාද කරන. එමනම් පිංහතුනේ මේ ධර්මශ්‍රවනය ටැස් කරගත් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටමත් ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනු. අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ති දරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්නුවර පදිංචිව සිටින ඉන්ද්‍රාණි පියතිලක මෑණියන් විසින්. ඒ මෑණියන්ගේ අරමුණ තමයි මීට වසර 19කට පෙර අභාව ප්‍රාප්ත වූ කලාහේම පියතිලක ඒ ස්වාමියාට පින් අනුමෝදන් කිරීමත් මිය පරලවගිය AB කරුණාවතී මෑණියන් PH පිරිස් සිල්වා පියාණන් සිරිසේන සේනානායක ශීලා සේනානායක කියනේ මියගිය දෙපළ හේමසිරි ගුණරත්න මහත්මා ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කෙරේ. ඒ නම් සඳහන් කරපු ඥාතීන් වගේ ඔබ හැම දෙනා නම මිය පරලෝගිය සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සසර දුකින් අතමිදේවා කියල සාධු කළ ඥාතීන්ට පින්දෙන්. ඒවගේම ඉන්ද්‍රාණි පියතිලක මෑණියන්ට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණයම සැලසේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම ජූනි මාසෙ 28වෙනි දින ජන්මදිනයේ සමරණ චන්දනී පියතිලක දියණියට නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම පවුලේ දියනිවරුන් වන දියනිවරුන් පුතනුවන් බෑනවරු ලේලිවරු මුණුබිරු මිනිබිරියන් ඇතුළු සියලු දෙනාටමත් කල්්‍යාන මිත්‍රයන් හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියෙන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේ විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිටින
ජූනි මාසි 29 වෙනි දින උපන්දිනයේ යෙදෙන තුෂාරා ජයනෙති මහත්මියටත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය. තින් එහෙමනගේ හැම දෙනාටමත් මේ ධර්මය ශ්‍රවණය කරපු කළම්බු ටෙලිවිෂන් මේ සඳහම් විකාශය ඔස්සේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත් විශේෂෙන් පේස්බුක් පිටුව හරහා YouTube චැනල් හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ලෝකයේ පුරාඉන්න මේ ධර්මය ශ්‍රවණය කර ඔබ හැම දෙනාටමත් අද මේ ධර්ම දේශනාවෙන් ධර්මශ්‍රවනයෙන් රැස් කරගත්ත පින ඔබ හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ඔහුම ඇඳගන්න අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්භාන සම්පත්ති මිනාතේ සමිච්චතු හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.